ආරාධනා කරේ විශේෂ ධර්ම දේශනාව පවත්වන හැටියට මේ ධර්ම දේශනා පින්කමට අවශ්‍ය සහභාගී වෙනවා අපේ කුසිරි කොතලාවල මහත්මයා රාජ්‍ය සභාවේ සමාජිකවරුන් ඒ වගේම මේ වසරේ කඨින පුණ්‍යස්තුතිය භාරවලට කරන භාරකාවත්වයේ දරන වගේම සම්පූර්ණ සියලුම බර්බන ආදී දේවල් ඉස්ලෙන නායක මහත්මයෙකුට කුසිරි කොතලාවල මහත්මයා මේ අවස්ථාවේ මේ පිළිගත් සහභාගී වෙනවා ඒක අනිත් සන්තෝෂයෙන් දැනෙනවා කර්තනහඳුනස්සේ කරනා කළා ආවහසේගේ ධර්ම දේශනාව මේ අවස්ථාවේ පවත්වන හැටියට අපි ඉතාමත් ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා. නමුත් ඒක කොසවාද කියන්නේ එහෙනම් සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියන පන්සිල් සමාදන් වීම සඳහා ලංකා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါต වේරමණී සික්ඛාපදං සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิමුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු කියන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතින්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝති. ලෙච්චවත් බෞද්ධ විහාරයේ විහාරාධිපති නම කියන්ට අවසරයි පූජ්‍ය දෙදියවල විමල අති ගෞරවනීය අපගේ නායක මාහිම්පාණන් වහන්සේගෙන් මේ උතුම් සද්ධර්ම දේශනය සඳහා පාදාභිවන්දනී යුක්තව අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම විහාරස්ථානයේ විහාරාධිකාරී නම කියන්ට අවසරයි පූජ්‍ය කුසල ගෞරවනීය ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ වැඩම කොට වදාළ වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් බොහොම ගෞරවයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට සූදානම් වෙන කාරුණික පින්වතුනි, වස්සාන සමයට අනුකූලව පවත්වන්නට යෙදෙන දේශනා මාලාවක තවත් එක් දේශනයක් හැටියටයි මෙම දේශනය අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. අති ගෞරවනීය අපගේ නායක මාහිම්පාණන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට පාදාභිවන්දනී යුක්තව අප පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් අවස්ථාව ලබා දීම පිළිබඳව, ඒ උතුම් අවස්ථාව ලබා දෙන්නට කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව බොහෝම ගෞරවයෙන් සහ හෘදයාංගමව මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට කැමැතියි. අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය නිදුක් බව නිරෝගී බව චිරජීවනයේම ලබත්වා දීර්ඝායුෂ සම්පත් ලබත්වා මේ උතුම් කර්තව්‍යයන් සංවිධානය කිරීම තුළින් අවකාශය සලස්වා දීම තුළින් ලබන්නා වූ යම් කුසල ශක්තියක් වෙද්ද ඒ සියලුම කුසල ශක්තියින් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් අමා මහ නිවනේ නිවෙන්නට මේ පුණ්‍ය ශක්තිය ගෞරවනීය මහා සංඝරත්නයට මහා පාරමී කුසලයක්ම වේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන්ලාටත් බොහොම ගෞරවයෙන් ආශිර්වාද කරනවා. ඔබට කියලා දීමට බලාපොරොත්තු වෙන මේ දේශනාව තුළින් ඔබට පෙන්වන්නට බලාපොරොත්තු වෙන යම් ධර්ම කරුණක් වෙද්දී සියලු ධර්ම කාරණා ඔබට සුවසේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කිරීමට කැමැතියි. මොකද ධර්ම දේශනාවක් තුළින් දේශකයන්න් වහන්සේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වන්නේම භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබට පැහැදිලිව කියලා දෙන්න. එතකොට ඒ කාරණාව පැහැදිලිව කියලා දෙන්න උත්සාහ දරනකොට ඔබටත් ඒක පැහැදිලිව වැටහීම මේ දෙපැත්තේම තියෙන සාධනීයත්වය පිළිබිඹු කරනවා. ඒ නිසා අපට හැකි උපරිමයෙන් මේ ධර්ම කරුණ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපගේ එකම ප්‍රාර්ථනාව ඔබට හැකි උපරිමයෙන්ම මේ ධර්ම කරුණ වැටහේවා කියන එක සහ ඔබ වඩන මාර්ගය ධර්මානුකූල මාවතක් වෙද්ද ඒ උතුම් මාර්ගයට මේ ලබා දෙන ධර්මානුශාසනාවන් මහත් වූ ශක්තියක් පිටුබලයක් වේවා කියන එක තමයි අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නේ. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව දේශනාවට යමු. බොහෝම සාවධානව ගෞරවයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන ලෙසට ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමෝම ඒ ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ධර්මයේ ගුණේ තුල හිත පිහිටුවමින් භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. ඉතින් අපි මේ දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුණු අපි ගාථාවට අපි අවධානය යොමු කරමු. විශේෂයෙන් පින්වතුනි මේ ගාථාව සඳහන් වෙන්නේ සුත්ත නිපාතේන කග්ගවිසාන කියන උතුම් සූත්‍ර දේශනාවයි.
නමුත් මේ ගාථාව පාදක කරගෙන තමයි මේ දේශනාව අපි දිගින් දිගට පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාවට අපි ප්‍රවිෂ්ඨ වීමට ප්‍රථම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාලා මේ ලෝකේ පංචකාමී කියලා දෙයක් තියෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ. මේක තමයි අපි පංචකාම ගුණේ හැටියට භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළින් හඳුනගෙන තියෙන්නේ. මේ පංචකාම දැන් අපි සාමාන්‍යයෙන් සලායතන විග්‍රහය ගැන කතා කරනකොට චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා අභ්‍යන්තර ආයතන කතා කරලා ඉන් අනතුරු අපි බාහිර ආයතන හැටියට කතා කරනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු කියලා තවත් එකක් ධම්ම කියන වචනේ විග්‍රහ කරලා තව එකක් එකතු කරනවා මනසට ගෝචර වෙන අරමුණු හැටියට. නමුත් පංචකාම සම්පත්තිය ගැන කතා කරනකොට අර මනස කියන තැන නියෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක විසඳගත යුතු ගැටලුවක්. මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි මේ ලෝකේ මේ අපි හැමෝම බොහොම තදින් බැඳිලා ඉන්න පහක් තමයි මේ පංචකාම ගුණය කියලා කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. යම් කිසි අවස්ථාවක අපි මනසින් අරමුණක් අරගෙන මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන්නා සෑම අරමුණක්ම මේ කාම ලෝකයේ තුලදී අපි මේ මෙනෙහි කරන සෑම අරමුණක්ම අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගත්තා වූ අරමුණක් පාදක කරගෙනමයි පවතින්නේ. ඒ නිසා මනස සහ මනසට ගෝචර වේ මනස සහ ධම්ම කියන මේ සම්බන්ධතාවයේ මත මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන සම්බන්ධතාවයේ මත ඒ අභ්‍යන්තර සහ බාහිර කියන මේ සම්බන්ධතාවයේ තුල පදනම බවට පත් වෙන්නේ මේකී පංචකාම ගුණය. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ. එතකොට මෙන්න මේ කාරණාව පිළිබඳව එනම් අපි පළමුවෙන්ම පැහැදිලි කරගන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන් තුල වඩාත්ම වැඩියෙන් ආස්වාද ජනක වූ දෙයක් කියලා දෙයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. රූපේ ශබ්දයට වඩා ආස්වාද ජනකයි. ඊට පස්සේ නැත්තම් ශබ්දේ ගන්ධයට වඩා ආස්වාද ජනකයි. එහෙම නැත්නම් රසය මේ ගන්ධයට වඩා ආස්වාද ජනකයි කියලා අපිට එකක් පැත්තකට දාලා තව එකක් සුවිශේෂී ආස්වාදයකින් යුක්තයි කියලා අපිට වෙන් කරලා හඳුනා ගන්න බෑ. මොකද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංච කාමයන්ගේ ආස්වාදය ඒ පුද්ගලයාට ගෝචර වෙන්නේ විවිධ විදිහට. එතකොට ඒ අයගේ මනෝභාවයන්ගේ ස්වභාවයට අනුව තමයි ඒ පංචකාම ගුණයන්ගේ වඩාත්ම ආස්වාද ජනක එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක මෙහෙම තේරුම් ගන්න. දැන් කෝසල සංයුක්ති සූත්‍ර දේශනාවක තියෙනවා කොසල් රජුරුවත් එක්ක රජවරු 5 දෙනෙක් සංවාදයක යෙදෙනවා. රජවරු 5 දෙනෙක් සංවාදයක යෙදෙන ඒ යෙදෙන සංවාදයේ තමයි මේ පංචකාම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයන්ගෙන් වඩාත්ම හොඳ උචිත ආස්වාද ජනක උත්කෘෂ්ඨ දේ මොකක්ද කියලා. එතකොට එක රජ කෙනෙක් කියනවා රූපේ තමයි හොඳම. තව රජ කෙනෙක් කියනවා ශබ්දේ තමයි හොඳම. තව රජ කෙනෙක් කියනවා ගන්ධේ තමයි හොඳම. එක එක්කෙනා එක එක මත. කොසල් රජුර මේක අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේට ගිහිලා කියනවා ස්වාමීනි මෙන්න මෙහෙම සංවාදයක් ඇති වුණා. අපිට මට දැනගන්න ඕනේ මේ පහෙන් කෝකද වඩාත්ම ආස්වාද ජනක. බුද්ධ වචනේ තුලින්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා යමෙක් යම් අවස්ථාවක රූපේ කැමති වේද ඒ රූපය කැමති වෙන මොහොතේ එයාට ආස්වාදයේ පිණිස පවතින්නේ වඩාත්ම ආස්වාදයේ පිණිස පවතින රූපයයි. යමෙක් ශබ්දයේ තුල ආස්වාදයක් කැමති වෙනවා නම් ඒ මොහොතේ ඔහුට වඩාත්ම ආස්වාද ජනක දේ බවට පත් වෙන්නේ ශබ්දයයි. එතකොට මේ පුද්ගලයා ආස්වාදයේ බලාපොරොත්තු වෙනවා නම් ඒ අවස්ථාවට උචිතව යමකින් යම් රූපෙන් හෝ වේවා ශබ්දෙන් හෝ වේවා මේ පංචකාමයන්ගෙන් එකකින් යම් කිසි අවස්ථාවක ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ අවස්ථාවට උචිත වෙන රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ තමයි වඩාත්ම ආස්වාද ජනක දේ බවට පත් වෙන්නේ. එහෙම නැතුව
අපිට න්‍යායාත්මකව බෙදලා වෙන් කරලා පෙන්වන්න බෑ මේ රූපය කියන්නේ වඩාත්ම ආස්වාද ජනක දෙයක්. ශබ්දය කියන්නේ වඩාත් ආස්වාද ජනක දෙයක් කියලා වෙන වෙනම න්‍යායාත්මකව පෙන්වන්න බෑ. පුද්ගලයාගේ මනෝභාවයට අනුකූලව තමයි ඒක වඩාත්ම ආස්වාද ජනක වෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මං කියනවා මම කියපේක ඔය පිටුතුන් පැහැදිලි වෙන්න ඇති. මේ ලෝකයේ තුල එකිනෙකාට අපි මේ විවිධ අදහස් සහිතව ජීවත් වෙන්නේ ඒ අවස්ථාවට අපි අපේ ජීවිතයට අරමුණු කරගන්න අපි ආස්වාදය හොයන මේ පංචකාම සම්පත්තියේ තියෙන විවිධත්වය නිසා. ඉතින් මේ පංචකාම ගුණයේ තියෙන ආස්වාදය අපි ගොඩනගා ගන්න මනස තුල කියන එකත් මේ පින්වුතුන්ට වැටහීමක් ඇති. මොකද මේ දේවල් බාහිර තියෙන දේවල්. රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා මේ දේවල් බාහිර තියෙන දේවල්. අපි මේ දේවල් මනසින් ඇති කරගන්නා වූ නිමිත්තක් පදනම් කරගෙන තමයි ඒවා ආස්වාද ජනකයි කියලා අපි ඒවත් එක්ක ඇලිලා බැඳිලා වාසය කරන්නේ. ඒ පිළිබඳව මම හිතන්නේ පින්වත්තුන්ලාට වැටහීම ඇති. මොකද නිරන්තරයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන පිරිස්, ගැඹුරු ධර්මයේ අධ්‍යයනය කරන පිරිස් හැටියට ඔබට අප මේ කියන්න උත්සාහ කරන්නේ කොහොමද කියන එක තේරෙනවා ඇති. කෙටිම ගත්තොත් මේ පංචකාමයන් කියන දේවල් ඒ තැන්වල තියෙන රූපය මොනවා අපි හිතමුකෝ දැන් අපි ලස්සන මල් ගහක් දකින්නවා කියලා. මේ මල් ගහ තියෙන්නේ මල් ගහ හිටවලා තියෙන තැන. නමුත් මේ මල් ගහත් එක්ක අපි යම් කිසි ආස්වාදයක් විඳිනවා නම් යම් කිසි සතුටක් ලබනවා නම් අපි යම් කිසි ආකාරයක මානසිකාරයක් දිගින් දිගට පවත්වාගෙන යනවා නම් ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මනසින් හදාගත්ත නිමිත්තක් තුල. එහෙම නැතුව අර බාහිර තියෙන රූපේ එහෙම් පිටින්ම ඇතුළට ඇවිල්ලා බැහැගෙන අපේ අරමුණු වලට ශක්තිය දෙනව නෙමෙයි. අපි ඇති කරගන්නා වූ නිමිත්තක් මත පදනම් කරගෙන තමයි ඒ පැවැත්ම අපි සිද්ධ කරගෙන යන්නේ. එතනම තියෙන්නේ මුලාවක් කියන එකනේ අපි තේරුම් ගන්න ඕනේ. එතනම තියෙන්නේ මුලාවක්. බලනකොට ඇත්තටම අපි හිතලා බලලා මේ ඇලිලා බැඳිලා මුලා වෙලා ජීවත් වෙලා තියෙන්නේ සැබෑවක් කියලා හිතාගත් නමුත් ඇත්තටම බලපුවම සැබෑවක් වශයෙන් නොපවතින හේතුඵල සම්බන්ධකතාවයක ප්‍රතිඵලයක් විතරයි අපි ඇත්තටම භුක්ති විඳලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ මූලික කරුණු ටික වටහා ගැනීම ඉතාමත් වැදගත්. දැන් එතකොට අපි පුංචි කරුණු කිහිපයක් තමයි පංචකාමයේ ආශ්‍රය කරගෙන මේ කතා කරේ. දේශනාවට පොඩ්ඩක් එළියට ගිහිල්ලා නැවත අපි දැන් ඇතුළට යමු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ. එතකොට මේ කග්ගවිසාන සූත්‍රයේ තියෙන මේ ගාථාවේ අර්ථයට දැන් පොඩ්ඩක් අවධානය යොමු කරමු. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. මේ කාමයන් කියන්නේ හරි විචිත්‍රයි. මේ බුද්ධ වචනය. කාමයන් කියන්නේ හරි විචිත්‍රයි. ඒවා හරිම චිත්තාකර්ෂණීයයි. මිනිස්සුන්ගේ හිත ඒවට හරියට ඇදිලා යන මිනිස්සුන් විතරක් නෙමෙයි. මේ දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකයේ සියල්ලන්ගේම සිත මේවට ඇලිලා බැඳිලා තියෙන්නේ. කොහෙ ගියත් මේ යම් කිසි රූපයක් ආශ්‍රය කරගෙන තමයි, වේදනාවක් ආශ්‍රය කරගෙන තමයි, සංඥාවක් ආශ්‍රය කරගෙන තමයි, සංඛාර ආශ්‍රය කරගෙන, විඥාන ආශ්‍රය කරගෙන තමයි පවතින්නේ. මේ වගේන් තොරව මේ පැවැත්මක් කියලා දෙයක් අපිට කතා කරන්න පුළුවන්කම නැහැ. එතකොට දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් මිනිස්සුන්ගේ ජීවිතේට අපි මිනිස්සු හැටියට අපි කතා කරමු. මිනිස්සුන්ගේ ජීවිතේට හරිම ආශාද ජනකයි. ඒක පුදුමාකාර විදිහට අපේ ජීවිතේට බැඳිලා තියෙනවා. අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. කොහේ ගියත් අපි හොයන්නේ ඇස පිනවන දෙයක්, කන පිනවන දෙයක්, නාසය පිනවන දෙයක්, දිව පිනවන දෙයක්, කය පිනවන දෙයක්. මේන් ඔබට ඊට පස්සේ ඒ වගේ ගත්ත මනස පිනවන දෙයක්. ඒ වගේ ගත්ත නිමිති සකස් කරගත්ත නිමිති වලට අනුරූපව පහළ වෙන ධර්මතාවලට අනුකූලව ධර්මතාවන් එක්ක අපේ හිත වැඩ කරමින් යන මේ ක්‍රියාවලිය තුළ අපි නැවත නැවතත් ආශාදේ සකස් කරගෙන පවත්වාගෙන යනවා. එතකොට මේ ලෝකේ කොහෙ ගියත් පිටුතුනි අපිට අත්දකින්න තියෙන්නේ මේ පංචකාමයන්ගෙන් අපි ලබන්නා වූ
යම් කිසි ආස්වාදයක් හෝ ඊට එහා ගියපු දෙයක් සහ අපි හොයන්නේ ඒ වගේ දේවල්මයි. මේන් තොරව දෙයක් අපිට මේ ලෝකේ අපි හොයනවා කියලා අලුතෙන් හෙවීමක් කරන්නේ නැහැ. අපි නූතන තාක්ෂණයේ දියුණුව ගැන කතා කරනවා. ඊළඟට විවිධ දේවල් ගැන අපි වර්තමානයේ තුල අපි කතා කරනවා. යුද්ධ ගැන කතා කරනවා. මේ හැම දෙයක්ම මේ පංචකාමයන් තුලින් අපි ගොඩනගා ගත්තා වූ විවිධ තල, විවිධ ස්වરૂපයන්. ඒවට විවිධ නම් දෙනවා අපි. විවිධ නම් අපි දෙන එක වෙනම කතාවක්. නමුත් කෙටියෙන්ම ගත්තාම අපි මේ ජීවත් වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයත් එක්ක. ඒක ආස්වාද ජනක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ආදීනව සම්පන්න වෙන්න පුළුවන්. කොහෙ ගියත් මේවත් එක්ක එකතු වීමක් තමයි අපි අපේ ජීවිතය තුළ අත්දකින්නේ. කෙටියෙන්ම ගත්තොත් පින්වතුනි, අපේ මේ පැවැත්ම පවා දැන් සාමාන්‍ය මේ ලෝකේ කල්ප තියෙනවා. සමහර කල්ප හට ගන්නවා. සමහර කල්ප වෙනසිලා යනවා. මේ අපි ජීවත් වෙන මේ ලෝකේ හට ගැනීම වෙනසීම් කියන මේ සංවට්ට විවට්ට කියන කල්ප ගැන කතා කරනවානේ. එතකොට මේ ලෝකේ මේ කල්ප විනාශවලදී මේ ලෝකයන් විනාශ වෙලා නැවස සකස් වෙනකොට ඔය පින්තුන් අහලා ඇති ආභස්සර බ්‍රහ්ම ලෝකයේ තමයි ගොඩක්ම අර විනාශ වෙන කාලේ ජීවින් ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. එතකොට නැවත සකස් වෙනකොට ඒ ආභස්සර ලෝකවල උප්පත්තිය ලැබපු ඒ ජීවීන් නැවත මේ පෘථිවිය ආශ්‍රයයට පැමිණෙනවා. පෘථිවිය ආශ්‍රයයට පැමිණෙනකොට එයාලා ඉස්සරවම කරන්නේ මේ පෘථිවියේ ස්වභාවය දැකලා මේ පැත්තට ඇවිල්ලා එක්කෙනෙක් මේ පෘථිවි රසය ඇඟිල්ල තියලා දිවේ ගාලා කියන්නේ එයාලට පුළුවන් විදියට බ්‍රහ්මයේ කැටට ගත්තාම දිවක් කියන එකක් ගැන කතා කරන්න අමාරුයි. නමුත් එයාලට පුළුවන් විදියට එයාලා ඒ රසය භුක්ති විඳිනවා. ඊට පස්සේ එයා ඒකට ඇලෙන්න ගන්නවනේ. හරි රසයිනේ. අනිත් අයත් එයාව අනුකරණය කරමින් අනිත් අයත් මොකද කරන්නේ? අර පෘථිවි රසය භුක්ති විඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට කාලයක් යනකොට එයාලගේ ශාරීරික වෙනස්කම් ඇති වෙලා එයාලට අර උඩින් යන්න පුළුවන් මේ හැකියාව නැති වෙලා එයාලා පොළොව ආශ්‍රයයට පැමිණෙනවා. ඉතින් පින්වතුනි, මේ ක්‍රියාවලිය තුළ බ්‍රහ්ම කායික ජීවීන් පිරිසක් නැවත ගොරෝසු මේ අපි දරන මේ ගොරෝසු කයවල් දරන්න තරම් ශාරීරික වශයෙන් පරිවර්තනය වීමක්. දැන් කෙලිම බ්‍රහ්ම ලෝක කියලා කියන රූප භවයේනේ. රූප භවය අතික්‍රමණය කරලා කාම භවයට අනුකූල වෙන්න තරම් ඒ ජීවින්ගේ වෙනස්කම් ඇති වෙන්න තරම් බලපෑම් කරන්න පින්වතුනි. ආයි මැරිලා ගිහිල්ලා ඉපදෙන කතාවක් නෙමෙයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ධ්‍යාන කියන්නේ ආනෙන්ජා විසංඛාර ධ්‍යාන වලට අනුකූලව සංඛාර සකස් කරගත්තාම අපි ගිහිල්ලා උප්පත්ති ලබන්නේ බ්‍රහ්ම කායික ඒ බ්‍රහ්ම ලෝකවල තමයි අපි උප්පත්තිය ලබන්නේ. එතකොට අපි දන්නවා අපි අනිවාර්යයෙන්ම මේ ධ්‍යාන සම්පත්තිය තුළ පිහිටලා අපි අපේ මේ මිනිස්සෙක්ට ජීවත් වෙන කය අතහැරපුවාම අපි ගිහිල්ලා නැවත උප්පත්ති ලබන්නේ බ්‍රහ්ම ලෝකවල. එතකොට භව දෙයක සම්බන්ධයක් එතන තියෙන. නමුත් දැන් මෙතන මේ ලෝකය අර විනාශ වෙලා නැවත සකස් වෙන කාලේ මේ ආකාශචාරී මේ ආභස්සර බ්‍රහ්මකායික බ්‍රහ්මයන් මේ මිනිස්සුන්ගේ ස්වરૂපයට ක්‍රමානුකූලව පරිවර්තනය වෙන්නේ මේ මැරිලා නැවත ඉපදීමකින් නෙමෙයි. ඒ භවයේ තුල ඉඳගෙනම තමයි කාම භවයට අනුකූල වෙන්නේ. එතකොට ඒ රූප භවයේ තුල ජීවත් වෙන ආභස්සර බ්‍රහ්මකායික දෙවියන් කාම ලෝකයට අනුවර්තනය වීම පිණිස බලපවත්වලා තියෙන්නේ මොකක්ද කියලා අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් ඔබට පැහැදිලි වෙන දේ තමයි මේ පංචකාමය. පංචකාමය. බලන්න පංචකාමය කියන එක මොන තරම් අපිට අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන දෙයක්ද කියලා. බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලැබුවත් ඒ බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති ලබන කෙනා නැවත මේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක මේ දුගතිය වල උප්පත්තිය ලබන්නට එයාලගේ මානසිකත්වයන් සකස් වෙන්නේම කොහෙ ගියත් මේ මිනිසුන් මේ ජීවීන්ගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයට ඇලිලා ගිහිල්ලා තියෙන මේ ප්‍රවණතාවය හරි වැඩි. ඒක හරිම වැඩි. ඒ නිසා තමයි දැන් බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන කෙනා අපි දන්නවා අකනිට ආදී බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබපුවාම
ඒ අය නැවත පැමිණීමක් සිද්ධ වෙන්නේ ඒ ලෝකවලදීම රහත් ඵල වලට පත්ලා පිරිනිවන් පානවා. සාමාන්‍ය බ්‍රහ්ම ලෝකවල උපත් දැන් ඊට පල්ලෙන් තියෙන බ්‍රහ්ම ලෝක ගත්තා මේ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්නේ ධ්‍යාන ලැබපු අයනේ. ධ්‍යාන ලැබපු අය තමයි උප්පත්ති ලබන්නේ. සේක ධර්ම ගැන අපි කතා කරනකොට මේ සේක මාර්ගය ගැන කතා කරනකොට ධ්‍යාන සම්පත්තිය කියලා කියන්නේ අපේ මාර්ගඵල වලට පල්ලෙන් තියෙන ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ශක්තිය. එතකොට ඒ තරම් ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ශක්තියක් උපදවාගෙන බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබෙන බ්‍රහ්මයෝ නැවත මේ කාම ලෝකවලට එනවා. මාර්ගඵල නොලත් මේ බ්‍රහ්මයෝ නැවත මේ කාම ලෝකවලට එනවා. ඇවිල්ලා නැවත මේ කාම ලෝකෙම ආශ්‍රය කරගෙන ඉන්නවා. මොකක්ද ඒකට හේතුව? ඒ තරම් මේ පංචකාමයේ ගුණය කියන එක පින්වතුනි අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික ශක්තිය දියුණු තියුණු කරගෙන රූපාවචර ධානත් උපදවාගෙන හෝ අරූපාවචර ධාන උපදවාගෙන රූප භවයේ අරූප භවයේ ආශ්‍රය කරගෙන උප්පත්තිය ලැබුවා. ඒ උප්පත්ති ලැබෙන ජීවින් නැවත කාම භවයට එන්නේම පින්වතුනි මේ පංචකාමයන්ට මේ හිත වසඟ වෙලා තියෙන එකේ තරම අපිට තේරෙන්නේ නැති තරම් හරි ගැඹුරු දෙයක්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපිට හැම වෙලාවෙම අවධාරණය කරේ ආදීනව මෙනෙහි කරන්න. මේ පංචකාමයන්ගේ තියෙන ආදීනව මෙනෙහි කරන්න. ඒ වගේ ඇත්ත දකින්න. අපි මේවා කොච්චර මේවා හොය හොයා ගියත් පින්වතුනි දැන් මේ අපි මේ කොරෝනා වසංගතය තුලින් පවා මේ අපි අත්දකින්නේ පංචකාමයන්ගේ තියෙන ආදීනවනේ. අපි හිතාගෙන හිටියා අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා. නමුත් පින්වතුනි බලන්න අපි හිතන් හිටියා ලෝකේ එන ඕනම අභියෝගයකට අපේ නූතන තාක්ෂණය හරි ශක්තිමත් කියලා. නමුත් අපි කොච්චර අසරණ වෙලා තියෙනවද කියලා මිලියන ගණන් ජීවිතවලින් මිනිස්සු වන්දි ගෙවනකොට අපේ තාක්ෂණය අපි තාම ශක්තිමත් නැහැ. අපිව බේරන්න. මොකද පින්වතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ පංචකාමයන්ගේ තියෙන ආදීනවමයි මේ ප්‍රකට වෙන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි කොතන ගියත් ඇලිලා ඉන්නේ පංචකාමයන්ට. අපි පිහිට හොයන්නේ පංචකාමයන්ගේ. නමුත් මේ පිහිට හොයන පංචකාමයන්ම හරිම ආදීනව සම්පන්නයි. ඒ පංචකාමයන් තුල අපිට හොයන්න පුළුවන් සැපයක්, සතුටක්, සැනසීමක් නැහැ පින්වතුනි. ඒ නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා අර ඔය පින්වතුන් අහලා ඇති ආර්ය පරිශ්‍රණය සහ අනාර්ය පරිශ්‍රණය කියලා දෙකක් ගැන කතා කරනවා ආර්ය පරිශ්‍රණ සූත්‍රයේදී. බෝසතාණන් වහන්සේ කල්පනා කරලා තිනවා ගිහි ගෙදරදී මේ මිනිස්සු දුකින් ඈතර වීම හොයන්නේම දුක මත පිහිටලා. ඒ කියන්නේ මේ රැකී ආරක්ෂා වෙලෙහිලා දාම් ඊට පස්සේ දරුවෝ මොනුබුරෝ ඊට පස්සේ මේ සත්තු එක ව්‍යාපාර මේවා තුල පිහිටලා අඹුව මේ හැම දෙයක් තුලම පිහිටලාම තමයි මිනිස්සු දුකින් ඈතර වීමක් වෙන්නේ. ඒ කියන්නේ පංචකාමයේ තුල පිහිටලා ඒ පංචකාමයේ තුලින්ම දුකින් ඈතර වීමක් වෙනවා. කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා තමයි මහණෙනි මම ආර්ය පරිශ්‍රණය පිළිබඳව මගේ අවධානය යොමු කරා. අනාර්ය පරිශ්‍රණය අත්හැරලා දාලා ආර්ය පරිශ්‍රණයට මගේ මනස ගත්තා කිව්වා. ආර්ය පරිශ්‍රණය නම් පංචකාමයේ තුල පිහිටලා කෙටිම ගත්තු පංචකාමයේ තුල පිහිටලා දුකින් ඈතර වීමක් හොයනවා කියන එක නෙමෙයි. ඊට වඩා එහා ගියපු දෙයක්. ඊට පස්සේ ආර්ය පරිශ්‍රණ සූත්‍රය තුල පිටුතුන් අහලා තියෙන ක්‍රමානුකූලව භාග්‍යතුන් වහන්සේ කොහොමද බෝසත් අවදිය තුල මේ සත්‍ය සොයා ගියේ කියන එක ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් මේ හැම සූත්‍රයක් තුලින්ම මේ හැම කාරණාවක් තුලින්ම ලෝකයේ තුල අපි අදට අත්විඳින අත්දකින්න මේ සෑම දෙයක් තුලින්ම අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ පංචකාමයන්ට අපි බැඳිලා ඉන්න ආකාරයත් ඒ පංචකාමයේ තුලින්ම අපි දුකින් ඈතර වීමක් හොයන එක මේවා තමයි අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නමුත් ඒ අපි හොයන දුකින් ඈතර වීම සැනසීම මේ පංචකාමයේ තුල නැති බවත් අදටත් අපිට ප්‍රත්‍යක්ෂයි. අදටත් අපිට ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා තමයි අර රට්ටපාල මහරහතන් වහන්සේගෙන් අර රජ කෙනෙක් අහනවානේ මේ ඔබ වහන්සේ තරුණ කාලේ පැවිදි වෙන්න හේතුව මොකද්ද කියලා. එක කරුණක් හැටියට කියනවා. අපි මොන තරම් දේවල් එකතු කරගත්තත් ඒ එකතු කරගන්න දේවල් තුලින් අපි සතුට හෙව්වත් ඒ සියල්ල සබ්බම් පහය ගමනියන් ඒ සියල්ල අතහැර දමා යා යුතුව පවතිනවා කියනවා. ඒ කිසිදු දෙයක් අපේ මරණයත් එක්ක ඉදිරියට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ මරණය දක්වා ජීවිතේ සරසා ගැනීමක් පමණයි අපි කරන්නේ. නමුත් මේ සරසා ගැනීම වඩාත් උචිත සරසා ගැනීමක්ද කියලා නිර්ණය වෙන්නේ අපි කරන සරසා ගැනීම තමාටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවාද කියන දේ තුල පමණයි. එහෙම නැත්නම් අපිටත් පීඩා කරගෙන අනුන්ටත් පීඩා කරගෙන අධික තෘෂ්ණාවෙන් මේ සරසා ගැනීමක් අපි කරනවා නම් ඒකේ අපේ ජීවිතයට එකතු කරගන්නා වූ ඒ දේවල් වල අර්ථ සම්පන්න භාවයෙන් තොරවීමක් බවට පත් වෙනවා. කියන්නේ අර්ථවත් භාවයෙන් ගිලිහිලා යනවා.
වටිනාකම් වලින් බැහැර වෙලා යනවා. ඒක නිකන් අර මිලේච්ඡ ක්‍රියාවක් වගේ. එක පැත්තකින් බැලුවොත්. කියන අනුන්වත් පීඩාවටපත් කරගෙන, තමාවත් පීඩාවටපත් කරගෙන ජීවත් වෙන්න මේ පුංචි කාලය තුළ අපි අපේ ජීවිතේ එක එක භෞතික සම්පත් වලින් සරසා ගන්නවා කියන එක එක්තරා විදිහේ මිලේච්ඡ ක්‍රියාවක්. අපි මිලේච්ඡයි කියලා කියන්නේ කොහේ හරි යුද්ධයක් දකින්නකොට අපි කියනවා හරි මිලේච්ඡයි කියලා. බෝම්බ ගහනකොට අපි හිතන මිලේච්ඡයි කියලා. බලනකොට අපි වටේට මේ අනුන්ට වද දීලා එකතු කරගත්ත මේ භෞතික සම්පත් සියල්ලම මිලේච්ඡ ක්‍රියාවල ප්‍රතිඵල. අපි යමක් භෞතික සම්පත් හැටියට ගොනු කරගන්නවා නම් ඒ ගොනු කරගන්න සෑම දෙයකම තියෙන්නට ඕනේ අර භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු තමාටත් හිතසුව පිණිස පවතින අනුන්ටත් හිතසුව පිණිස පවතින ක්‍රියාවලිය. ඒක වෙනම කතාවක්. නමුත් මෙතනදී මට පැහැදිලි කරන්න ඕනේ මොන විදියට අපි එකතු කරත් යහපත් එකතු කරත් අයහපත් එකතු කරත් සබ්බම් පහය ගමනියම් සියල්ල අවසානයේ අතහැර දමා යා යුතුයි. ඒක රට්ටපාල මහරහතන් වහන්සේ පෙන්නනවා තරුණ කාලෙම පැවිදි වෙන්න එක හේතුවක් හැටියට. හේතු හතරක් උගන්වනවානේ. එක හේතුවක් හැටියට තමයි ඒ කාරණාව අපිට කියලා දෙන්නේ. ඉතින් පින්වතුනි මේ කග්ගවිසාන සූත්‍රයේ කාමහ චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතින් තචිත විවිධ රූප වලින් ඇවිල්ලා මේක අපේ හිත මඩිනවා. අපේ හිත පුදුමාකාර විදිහට ඔබාගෙන ඉන්නේ. ඒකෙන් අපිට එතනින් එහා දෙයක් හිතන්නවත් බැරි තරම්. ඒ නිසා තමයි සමහර අයට නිවන ගැන කියලා දෙනකොට අහනවා මේ එතකොට දැන් ඔක්කොම නැති වෙනවද? එතකොට ඔක්කොම නැති වෙලා යනවද? එතකොට නිවන් දැක්කම මොකවත් ආයේ උපතක් නැද්ද? එහෙම ප්‍රශ්න අහනවා. ඒ අර අහන්නේම ඒ ප්‍රශ්නවල කිසිම ප්‍රායෝගික බවක් නැහැ. ඒ ප්‍රායෝගික බවක් නැත්තේ ඒ ප්‍රශ්න අහන්නේම අර කාමයන්ගේ ගිලිච්ච මනසින්. කාමයන්ගේ ගිලිච්ච මනසින්ම දැන් කාමයන් තියෙනවා නිවන් දැක්කම කාමයන් නැහැ. අර ඇත නැත කියන දේ තුල හිත දෝලණය කරන්න ගියපුවම නිවන උච්ඡේදවාදයෙන් දාලා තමයි ගණනය කරගන්නේ. ඒ කියන්නේ මේ නැති දෙයක් හැටියට. නැති දෙයක් හැටියට තමයි නිවන කියන එක ගණනය කරගන්නේ. එතකොට අර භාග්‍යතුන් වහන්සේ පෙන්නපු යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන අර ඒ ධර්ම න්‍යායයට ගැලපෙන බවක් එතන නැහැ. එතකොට එතනදී අපි ගණනය කරන්නේ යමක් තිබ්බා යමක් නැති වෙලා ගියා කියලා කියන එක. යමක් තිබ්බා යමක් නැති වුණා. ඒ ඇත නැත කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක්. ශාස්ත්‍රවාදයත් උච්ඡේදවාදයත් කියන දේ. ඇත සහ නැත කියන දේවල්. ඒව ධර්මයට අදාළ වෙන්නේ නැහැ. ඒතර පංචකාමයේ තුල ඉන්න කෙනා හිතන්නේ ඒ දේවල් මට තියෙනවා කියලා. නිවන් දැක්කම පංචකාමයේ තුල අර ගිලිලා ඉන්න කෙනා නිවන කියන එක මැනගන්නේ පංචකාමයේ මට නැති වෙනවා කියලා. එතකොට අහනවා එතකොට නිවන් දැක්කම මොකවත් නැද්ද? එතකොට ආයෙ එන්නේ නැද්ද? එතකොට මොකද්ද අපි දැන් නිවන සැපයි කියනවා. ඒ සැප අපි විඳින්නේ කොහොමද? ප්‍රශ්න කෝටියයි. ඒ ප්‍රශ්න කෝටියක් මතුවෙන්නේ පින්වතුනි පංචකාමයේ තුල ගිලිලා ඉඳගෙනම අපි මේ නිවන කියන එකම අයින්ද යනවා. නමුත් පින්වතුනි එතන තියෙන හාත්පසෙම වෙනස් වූ දෙයක් නේද? ඔය පින්වතුන් අහලා ඇතිනේ. සහයව පිළිබඳ වඩාත් මේ සමහර දේවල් පින්වතුන් තේරෙන්නේ නැත්නම් පසු විමසන්න පුළුවන්. උගත් බුද්ධිමත් භික්ෂුන් වහන්සේලාගෙන් කල්යන මිත්‍රයන් වහන්සේලාගෙන් දැනගන්න පුළුවන්. යම් තැනක ප්‍රශ්නයක් තියෙනවා ඒක ඒ තැන සටහන් කරගන්න හෝ මොකක් හරි දෙයක් කරගෙන ඒක මතක තියාගන්න නැවත විමසීම් කරන්න. නැත්නම් ඒ සැකේ අපි ඉස්සරහට පවත්වනවානේ. ඒතර නිවන කියන එක අපි විග්‍රහ කරන්නේ අවේදිත සුඛයක් හැටියටනේ. අවේදිත සුඛයේදී අපි මේ හිතන විදිහට මේ පංචකාම ගුණයන් එක්ක ලබන මේ සැප සහ දුක මේ උපේක්ෂා ඒ වගේ ස්වરૂපවල වලට ගැලපෙන එකක් නෙමෙයි. ඉතින් පින්වතුනි දැන් ওই පින්වතුන් පැහැදිලි කරගන්නට ඕනේ අපි මේ නිවන කියන එකත් මෙච්චර කල් මැනලා තියෙන්නේ පංචකාමයේ ගුණයන්ට අනුකූලව. ඒ නිසා තමයි දැන් එකපාරටම අපි සමහර භික්ෂුන් වහන්සේලා දේශනා කරනකොට අහනවා. දැන් අපි දැන් නිවන් දකින්න කියලා කවුරු හරි කෙනෙක් දැන් සූදානම් වෙන්න කියලා ආඥාවක් කරොත් එහෙම කැමති වෙන්නේ කවුද කියලා අහනවා. මම එහෙම අහලා තියෙන භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරනවා. එතකොට උන්වහන්සේලාම උත්තර දෙනවා කවුරුවත් සූදානම් නැහැ කියලා. මොකද හේතුව ඇත්ත තමයි. මොකද හේතුව මිනිස්සු කිසිම කෙනෙක් සූදානම් නැහැ අර රැල්ලට පැතුවට නිවන කියන එක මිනිස්සුගේ හිත සූදානම් නැහැ තාම. මොකද හේතුව අර අපිට කාලයක් තිස්සේ අර පංචකාමයට එක්ක ඉඳලා තාමත් මේ පංචකාමයට මේ බුදුදහම ඉගෙන ගන්නවා කියලා අපි කරන්නේත් ගොඩක් වෙලාවට පංචකාම ගුණ වර්ධනය වෙන විදිහටම අපේ මේ දේවල් සකස් කරගන්නවා. නමුත් බුදුදහම ඉගෙන ගන්නවා කියලා දෙයක් කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ අපිට පෙන්නපු මේ සංසාර දුක් වලින් එතර වීම පිණිස නුවණ මෙහෙයවීමක් අපි සිද්ධ කරන්නේ. නැහෙම කරොත් යම් කෙනෙක් ඒක බොහොම
කලාතුරකි. ඉතින් පින්වතුනි මේ ගාථාවට අනුකූලව ගත්තාම මේ ලෝක සත්‍ය මේ පළවෙනි අර්ධයෙන් පළමු ගාථාර්ධයෙන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍ය මේ කාමයට එක්ක ඇලිලා ගැලිලා ගිලිලා ඉන්න ආකාරය. විරූප රූපේන මතෙන්ති චිත්තම් විවිධ රූප වලින් ඇවිල්ලා හිත මඩිනවා. කල්පනා කරලා බලන්නකෝ පින්වතුනි එක්ක ඇසින් ඇවිල්ලා මඩිනවා එක්ක කනින් ඇවිල්ලා මඩිනවා එක්ක නාසයෙන්. ඔය පින්වතු උදේ ඉඳන් හවස වෙනකන් හිතන දේවල් කල්පනා කරොත් ඔය පංචකාමයෙන් තොරව දෙයක් වැඩිපුර හිතනවාද කියලා බලන්නකෝ. එහෙම හිතිල්ලක් නැහැ. ධර්මයෙන් තොර අපි හිතන හැම දෙයක්ම මේ පංචකාමයෙන් තයිති දේවල්. ඉතින් අපි හැම වෙලාවකම අපේ සිතුවිලි මේ හැම දෙයක්ම අපි මේ ප්‍රගුණ කරන්නේ පංචකාමියත් එක්ක. හේව් පංචකාමියක් ගලවනවා කියන එක සෙල්ලම්. ඒ නිසා තමයි අර මට මතක හැටියට සල්ලේක සූත්‍රය වෙන්න ඕනේ. චේතෝ කියලා සූත්‍රය හරි සල්ලේක සූත්‍රය හරි මේ පංචකාමයන් කියලා කියන්නේ මේ හිතේ ඇනිච්ච උලක් කියලා. මගේ මතක හැටියට සඳහන් වෙන්නේ. මොකද එච්චරකට මේක අපේ හිතත් එක්ක ගිලිලා බැඳිලා තෙරපිලා ඒක මේ ඇනිලා තියෙන්නේ. ගලව ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඊළඟ අර්ධයට යමු අපි ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ කග්ගවිසාන කප්ප හැම වෙලාවෙම දකින්න කියන ආදීනව. හැම වෙලාවෙම දකින්න කියන ආදීනව. මොකේ ආදීනව දකින්න කියන්නේ කාමයන්ගේ ආදීනව දැකලා ඒ කාමයන්ගේ ආදීනව දකිමින් හරියට අර එක අඟක් තියෙන කඟ වේනික් වගේ හුදකලා වාසය කරනවා. මේ ඔය කග්ගවිසාන සූත්‍රය කතා කරන්න පස්සේ බුදුරජාණන් වහන්සේලා ගැන නමුත් මේ ගාථාවෙන් අර්ථ ගන්නවන්නේ ඒ විදිහට කාමයන් මේ විචිත්‍ර වූ කාමයන් මේ හිත මඩින කාමයන්ගේ ආදීනවේ යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත කෙනා හුදකලාව ලෝකයේ තුල වාසය කරන. ඒ හුදකලාව වෙනවා කියලා කියන්නේ ඉන්න මිනිස්සු ඔක්කොම අතහැරලා දාලා වනගත වෙනවා කියන එක නෙමෙයි. එයා ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. නමුත් එයා මනසින් හුදකලා වෙච්ච කෙනෙක්. එයා ලෝකයේත් එක්ක කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ලෝකයේත් එක්ක ජීවත් වෙන හැබැයි එයා මනසින් හුදකලා වෙච්ච කෙනෙක්. පංචකාමයේ නිසා යාගේ හිතේ වෙහෙසක් මහන්සියක් තෙහෙට්ටුවක් අතෘප්ති කරගතියක් නැහැ. අපි කොච්චර අපි අපේ ජීවිතේ මොනතරම් දේවල් එකතු කරගත්තත් පින්වතුන් තෘප්තියක් නැහැනේ. එකතු කරනවා හෙටත් එකතු කරනවා අනිද්දාත් එකතු කරනවා ලබන මාසෙත් එකතු කරන විදිහට ප්ලෑන් කරනවා ඊළඟ අවුරුද්දේ කොහොමද එකතු කරන්න කියලා ප්ලෑන් කරනවා. පුංචි කාලේ ඉඳන්ම අපි වයසට ගිහිල්ලා අපේ ජීවිතයේ අවසාන හොස්ම පොත දක්වාම පින්වතුනි එකතු කිරීමක් ගැන අපේ හිත වැඩ කරලා තියෙන්නේ. ඒ එකතු කිරීමත් එක්ක පිටිපස්සේ තියෙන එකතු කරනවා කියන මේ මහා වෙහෙසත් එක්ක හිතේ පිටිපස්සේ තිබ්බ දේ තමයි අතෘප්තිය කියන එක. අතෘප්තිය කියන එක. ඒතර ඒකෙන් කියන්නේ ඔබ මේ සියල්ල අතහැරලා දැමිය යුතුයි කියලා. මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ලෝකයේ තුල ජීවත් වෙනවා. අපි කරන්න ඕන දේවල් සියල්ල කරනවා. නමුත් ආදීනවං කාම ගුණේසු දිස්සා මේ කාමයන්ගේ ආදීනව දැක මේ අපි ලෝකයේ තුල මේ එකතු කරගන්න සකස් කරගන්න විඳීම් ගොනු කරගන්න ආස්වාදයේ හොයන මේ පංචකාමයන් වේගින් වෙනසී යන සුළුයි කියන එක හැම වෙලාවකම අවබෝධයක් හැටියට අපි තුල පවතින්න ඕනේ. ඒතර මේ ප්‍රශ්න මොකවත් නැහැ. දැන් බලන්න පහුගිය කාලේ මේ කොරෝනා රැල්ල එනකොට මුල්ම කොරෝනා රැල්ල එනකොට දැනුත් එහෙම තමයි මිනිස්සු කොච්චර කියන මේ නිකන් අර පරිස්සම් වෙනවටත් වඩා මිනිස්සු හරි මානසිකව වැටුණා. පරිස්සම් වෙනවටත් මම මේ පරිස්සම් විය යුතුයි. මම ඒක නෙමෙයි මේ කියන්නේ පරිස්සම් වෙනවටත් වඩා මිනිස්සු මානසිකව වැටුණා. මිනිස්සුන්ට හිතා ගන්න බෑ. දැන් අද වුණත් අපි ලංකාවේ දකිනවා මිනිස්සු ගෙවල් වලට වෙලා හිටියට අහන්න දකින මේ ලෙඩ ලක්ෂණයක්වත් නැහැ. නමුත් හැම වෙලාවකම හරි බයෙන් මේ අදමට එක මහු කෙනෙක් කිව්වා දෙහි කොලත් කෑවා කියලා. මම ඇයි කියලා නෑ නිවුස් හරි මොකක් හරි එකට කිව්වා කියලා දෙහි කොල කෑවා. ඉතින් අර මිනිස්සුන්ගේ හිත හරි බයෙන් තැති ගැනීමෙන් ලොමු ඩෑ ගැනීමෙන් තියෙන්නේ. ඒ හේතුව තමයි මැණිකක් වගේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයක් අපි ගාව තියාගෙන අපි ඒ ධර්මයෙන් ප්‍රයෝජන අරන්නේ. අපි ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තනම් පින්වතුනි ඇත්තටම අපිට ඔච්චර බය වෙන්න දෙයක් නැහැ. අවංකවම ගත්තොත් එයා කවදාවත් බය වෙන්න දෙයක් නැහැ කියලා රෝගවාහකයෙක් වෙන්නේ නැහැ. ලෝකේ පුරාම ලෙඩ බෙදා යන චරිතයක් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාගේත් හිතසුව පිණිස කටයුතු කරන්න අනුන්ගේත් හිතසුව පිණිස කටයුතු කරන්න. ඒක හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කරපු දෙයක්. ඒ බුද්ධවාදී හිතේ තියෙනවා නම් කිසි කවදාවත් මාස්ක් එකක් නැතුව මේ අනුන්ට ලෙඩ බෙද යන චරිතයක් බවට පත් වෙන්නෙත් නැහැ. තමා බල්ලෙන් ලෙඩ ඇඟට දාගන්නෙත් නෑ. එයා පරිස්සම් වෙනවා අනුනුත් පරිස්සම් කරනවා.
ඒක පැත්තක්. එහෙම කියලා එයා මේ ජීවිතය පිළිබඳ තද්ද බල විශ්වාසයකින් මේක බොහෝ කල් තියෙනවා. අර මේ එක අය තමගේ ජීවිතේට මේ දෙනවනේ මම අවුරුදු 80ක් ඉන්නවා 100ක් ඉන්නවා නේ වගේ අර ස්ථීර අදහසක් තියාගෙන මේ ජීවිතත් එක්ක යැපෙන භාවයක් එයා තුල නැහැ. මොකද එයා භාග්‍යතුන් වහන්සේගේ ඊළඟ අවවාද මෙනෙහි කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ආදීනවං කාම ගුණේසු දිස්සා. මේ කාමයන්ගේ ආදීනව දැක දැක ජීවත් වෙන්න. එතකොට එයා තවත් කෙනෙක් පීඩාවට පත් කරන තමවත් පීඩාවට පත් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම මේ ලෝකයේ වෙනස් වෙනකොට එයාගේ මනස වට්ටගෙන පීඩා විඳගෙන අතෘප්තියෙන් පුරවගෙන බය වෙලා ලෙඩ නැතුවට ඇඟට තව අනවශ්‍ය ලෙඩක් දාගෙන එහෙම නටන්නේ නැහැ. මොකද එයා අවබෝධය හොඳට සකස් කරගෙන ඉන්නවා. කොච්චර අපූර්වද පින්වතුනි. මේ සමයේ උත්තරීතර ධර්මය අපි හරියට අපේ ජීවිතේට එකතු කරගෙන තියෙනවා නම් ඇත්තටම අවංකවම මේ තරම් රෝගය පැතිරෙන්නෙත් නැහැ ශ්‍රී ලංකා ධර්මී මාතාව තුළ. ඒ වගේම තමයි මිනිස්සු මෙච්චර බය වෙලා මානසිකවත් වැටිලා අර කායික ශක්තිය ප්‍රතිශක්තිකරණයට හොඳටම බලපාන්නේ මානසික ශක්තියනේ. ඒ මානසික ශක්තියක් නැති කරගෙන මෙච්චර මිනිස්සු පීඩා විඳින්නේ නැහැ. මම මේක අමතර කාරණාවක් හැටියට කිව්වේ. තව චුට්ටක් අපි එළියට ගියා. ඉතින් හැම වෙලාවකම පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ මේ කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන. මේවා වෙනස් වෙන බව, ඒ වගේ අර්ථ සම්පන්න භාවයක් නැති බව, ඕන වෙලාව හැම වෙලාවකම මේ අර ලැබෙනවා වගේම නොලැබීම කියන එකකුත් තියෙනවා. ඒ වගේම පවතිනවා වගේම නොපැවැත්ම කියලා දෙයක්කුත් තියෙනවා. හරි. අපිට ඒක කියන්න බෑ. රස්සාවක් වුණත් ලක්ෂ ගණන්, කෝටි ගණන්, පඩි ගණන් රස්සාවක් වුණත් ඒක හෙට නැති වෙන්න පුළුවන් නේ. මනස හැම වෙලාවකම ඒ යථාර්ථයත් එක්ක හොඳට ප්‍රගුණ කරගත්ත මනසක් බවට පත් කරගන්න ඕනේ. අන්න එහෙම කෙනාට තමයි අර ඒකාගක් තියෙන කඟ වේනේ කියම්සේ හුදකලාව හැසිරෙනවාද එයාට මේ ලෝකයේ මොන විදියට පෙරළුණත් මොන විදියට ලෝකයේ පෙරළුණත් එයාගේ මනස හරීම සංසිඳීමෙන් පවතිනවා. මම මේ කාරණාව තවත් තේරුම් ගන්න ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන සූත්‍රයක් තියෙනවා පින්වතුනි පෝතලිය කියලා සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ පෝතලිය සූත්‍රය අපි කොහොමද කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන්නේ මම දැන් ඒක කිව්වේ නැත්නම් ඒක අඩුවක් වෙනවනේ බුදුරජාණන් වහන්සේ අපිට අනික එතනදී මේක භික්ෂුන් වහන්සේලාට නෙමෙයි ආදීනව කියලා දෙන්නේ ඒකත් මතක තියාගන්න එපා නැත්නම් ඒක ස්වාමින් වහන්සේලාට කියපු දෙයක් නෙවෙයි කියලා හිතන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේ ආදීනව කියලා දෙන්නේ බමුණෙකුට පෝතලිය කියලා බමුණෙකුට උන්වහන්සේ පෙන්නලා දෙනවා හිතන්න කියනවා හිත සම්පූර්ණයෙන්ම මේ නිදහස් කර ගැනීමක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ කාමයන් ගැන හිතන්න කියනවා හරියට මස් කට්ටක් වගේ. ලස්සනට උපමාව විස්තර කරලා තියෙනවා සුනකයෙකුට දෙනවා ගව හරකෙක්ගේ හරි කෙකරු සතෙක්ගේ ලොකු ගාතයක් ලොකු මේ ඇට කට්ටක් දෙනවා. මේ සුනකයා ඒක වික වික ඉන්නවනේ. එක දිගට ඒක වික වික ඉන්නවා අතාරින්නෙත් නෑ. උගේ බඩ පිරෙන්නෙත් නෑ මොකද්ද මහා අමුතු රසකට ඌ එක කහපහපා ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ අහනවා බමුණාගෙන් පෝතලිය දැන් මේ බල්ලගේ ඒ සුනකයාගේ බඩ පිරෙනවද පිරෙන්නේ නෑ කියනවා එහෙනම් එක දිගට ඕක හපහපා ඉන්නේ ඇයි කියලා අහනවා ස්වාමීනි අර කුණු රසටනේ උගේ බඩ පිරෙන්නේ නැති වුණත් අර කුණු රස නිසා තමයි ඌ හපහපා එක දිගට ඉන්නේ කියනවා අන්න ඒ වගේ කාමයන් දිහා බලන්න කියනවා. මේ අපි අපේ ජීවිතේ මේ විඳින දේවල් මේ අපි වටේට ගොඩ කරගෙන ඉන්න දේවල් ඒ වගේ බලන්න කියනවා. කොච්චර එකතු කරගෙන කොච්චර ගොඩ කරගෙන මොනතරම් සැප ලබන්න ආශාදේ ලබන්න අපි උත්සාහ කරත් ඒ වගේ අපිට තෘප්තියක් කියන එකක් තාම ලැබිලා නැහැ නේ පින්වත්නි. මොනතරම් අපි තෘප්තිය හෙව්වත් තෘප්තියක් නැහැනේ නේ. එකක් ඉවරනකොට එකක් නේ ගෙනගෙන ඉවරනකොට ඊට පස්සේ රස්සාවක් හොයනවා රස්සාවක් හොයාගෙන ඉවරනකොට ඊට පස්සේ තව ඒව. ඉතින් ජීවිතේ හැම වෙලාවකම එකින් එකට සම්බන්ධ වෙවි යනවා. ඉතින් නමුත් දැන් ජීවත් වෙන්නත් එපා. දැන් ගිහියෙක් කැටිට ඔය පින්තුන් කටයුතු කරනකොට දැන් ඇත්තටම මම ආදීනෝ මෙනෙහි කරන මේ ඔක්කොම අත්හැරලා දාන්න ඕනේ. දැන් ඔක්කොම අතහැරලා දාලා කාමයන්ගේ ආදීනව මෙනෙහි කර ගෙට වෙලාම ඉන්න ඕනේ නෑ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ මේ ඇත්ත තේරුම් ගන්න මේ
අතෘප්තිකර මේ ජීවිතේ එකින් එකට ඈඳිලා තියෙන සම්බන්ධ වෙලා තියෙන එකින් එකට මේ තවත් එකක් ඉවරනකොට තව එකක් හොයන මේ කැළඹිච්ච මේ මනසේ ස්වභාවය දකින්න. කවදාවත් මේක තෘප්තිමත් කරන්න බැරි ආකාරය දකින්න. කොච්චර මොනතරම් දේවල් අපි අනුභවයට ගත්තත් පින්වතුනි දැන් ඒක හොඳම උදාහරණය. අපි උපන්දාපට මේ වෙනකන් අපි කෑව බීවනේ. කොච්චරනම් ප්‍රණීත දේවල් අපි හදාගෙන කෑවා, කඩවල් වලට ගිහිල්ලා කෑවා, ඕඩර් කරලා ගෙන්නගෙන කෑවා. තාම ඔය පින්වතුන්ගේ මේ රස තෘෂ්ණාව කියන එක අඩු වෙලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්නකෝ. හෙටත් බඩගිනි එනකොට බඩගින්න තිබ්බා හෝ නැතා හෝ මොකක් කරේ දැන්වීමක් දැක්කහම මේ කටට කෙලවුණලා අපි ඒව පස්සේ යන ගතිය තාම නැද්ද කියලා ඉවර වෙලා තියෙනවද කියලා බලන්නකෝ. මේක කොච්චර මේක දුන්නත් උපන්දාපට මේ වෙනකම් තාම දේලා තාම බැරි වුණානේ සන්තරපණී කරන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක තුලින් මේ පංචකාමයේ තුලින් දුකින් ඈතර වීමක් කියන එකක් හොයන්න බෑ. හරි? මේක අපි තේරුම් ගන්න ඕනේ. කොච්චර ආස්වාදේ හිව්වත් ඒ ආස්වාදේ ඒ මොහොතට ලැබෙනවා. ඒ නිසානේ බලලා අතාරින්න නැතුව හපහපා ඉන්නේ. අතාරින්නෙම නැතුව හපහපාම ඉන්නවා. කෙනෙක් ගියොත් එහෙම ඒ මිනිස්යාගෙත් හපා කනවා. වෙන සතෙක් ලඟ වුණොත් ඒ සතාගෙත් හපා කනවා. ඇති දෙයක්වත් නැහැ. ලැබෙන දෙයක්වත් නැහැ. අතාරින්නෙත් නැහැ. තවත් කෙනෙකුට දෙන්නෙත් නැහැ. මේවා කියනකොට පින්වතුනි මන්න එකින් එක චිත්‍රෙනවා. දැන් මේ තව සතෙකුට දෙන්නෙත් නැහැ. උගේ හපා කනවා කියද්දි මේ ලෝකයේ තුල මිනිස්සු කරන එක විගඩම් ඔලුවට එනවා. ඊළඟට ඇති බඩ පිරෙන්නෙත් නැහැ කියද්දි ඒකටත් උදාහරණ ඕන තරම් ඔලුවට එනවා. ඊළඟට මේ අර මොකද්ද ඒ වෙලාවට ලැබෙන මහ තුච්ච රසයක් තියෙනවා, කුණු රසයක් තියෙනවා. ඒ රසයට ඇලෙනවා කියලා කියනකොටත් ඒකටත් උදාහරණ එනවා. ඒ සමහර වෙලෙන් ගොඩාක් විස්තර කරන්නත් අවශ්‍ය නැහැ නේ පින්වතුනි නේද? ප්‍රායෝගික ලෝකයේ තුල ජීවත් වෙන පිරිසක් හැටියට ඔබට තේරෙනවා මොනවද මේ කියන්නේ කියලා. ඉතින් පින්වතුනි ඒ එක උපමාවක්. දැන් අපි කීපයක් අපි කතා කරන්න එපායි. දැන් ආදීනව දකින්න ඔය විදිහට මෙන්න කාමයන් මස් කට්ටක් වගේ අඩුම තරමේ ඔය පින්වතුන් ඒ විදිහටවත් නිකන් දකින්න හුරු වෙනවා නම් ටිකක් අර මනස මේ අර ගිජු ගතිය අපේ හිතෙන් බැහැර වෙලා යනවා. එතකොට අර අඩුම තරමේ පංචශීල පද පහ තුලවත් ආරක්ෂා වෙන්න අපිව හික්මෙනවා. දැන් ඔය වගේ පංචකාමයන්ගේ ආදීනව නොදකින නිසාම තමයි පංචශීලය අපේ අතින් කැඩෙන්නේ. මේ අපි මේ ශික්ෂාපද පහක් හැටියට ආරක්ෂා කරන මේ අපිට අපේ ජීවිතයේ මේ වෙරළ වගේ තියෙන මේ පංචශීලය යම් කිසි කෙනෙක් ඉක්මවා යන්නේ කාමයන්ගේ ආදීනව අවබෝධ කර නොගත්තොත්. යම් කිසි කෙනෙක් එහෙම දකිනවා නම් එයා කවදාවත් පංචශීලී ඉක්මවා යන්නේ නෑ. අවම පංචශීලයේ තුලවත් ආරක්ෂා වෙනවා. ඒක මෙනෙහි වෙනවා මොනතරම් ශික්ෂාපද කඩන්න හොරකම් පිට හොරකම් කරන්න අවස්ථාවක් කරන්නේ නැහැ. මොකද කාමයන්ගේ ආදීනව දන්න නිසා. බොරු පිට බොරු කියන්න අවස්ථාව හිතෙනවා අනේ කියලා රවට්ටන්න තියනවා නම් හොඳ විහිළුවක් කරන්න පුළුවන් කියනවා මේ බොරුව කියද්දිම නෑ අර කාමයන්ගේ ආදීනව මනසෙන් මෙනෙහි වෙන නිසා කියන්න ඉඩ දෙන්නෙම නෑ. මොකද ඊට වඩා බලයක් ඔබ ආධ්‍යාත්මය තුලින් ගොඩනගාගෙන තියෙනවා. ඒ නිසා ඒවා හරි අපූර්වයි පින්වතුනි. මේවා එකිනෙකට ගැළපීලා තියෙන විදිහ මේ ධර්ම කරුණු මේ ගුණ ධර්ම එකිනෙකට ගැළපීලා තියෙන ආකාරය හරිම විශිෂ්ටයි. ඒවා නුවණින් විමසනකොට හරිම පුදුමාකාර සතුටක් දැනෙන පින්වතුනි. හොඳයි. දැන් එකක් කතා කරා බුදුරජාණන් වහන්සේ පෝතලිය කියන සූත්‍රය. දැන් අපි මාතෘකා කරගත්ත ගාථාව තියෙන කග්ගවිසාන සූත්‍රය. ඒක ආදීනව දකින්නේ කොහොමද කියන එක විස්තර කරන්න තමයි පෝතලිය කියන සූත්‍රය මම මේ උපමාව ගත්තේ. නිසා පටලවා ගන්න එපායි මොකවත්. දෙවෙනි උපමාව හැටියට මේ බුදුරජාණන් වහන්සේ පෝතලිය වුණාට පෙන්නනවා මේ මස් වැදැල්ලක් වගේ හිතන්න කියනවා. අනතුරු ගොඩාක් තියෙන එකක්. ඒ කියන්නේ දැන් උකුස්සෙක් මස් වැදැල්ලක් කුස්සගෙන යනවා. එතකොට ඒ සතාගෙම තවත් ගිජුලිහිනියෝ ඉන්නවනේ. ඒ ගිජුලිහිනිය කුස්සන් යන්නේ ගිජුලිහිනියා උස්සගෙන යනකොට පිටිපස්සෙන් ඒ සතාගෙම යාළුවෝ ඒ සතාගෙම අනෙකුත් ගිජුලිහිනියෝ පස්සෙන් පන්නනවා. ඒ පන්නන්නේ මස් වැදැල්ලට ආසාවෙන්. එතකොට හොඳින් හෝ නරකින් අර ගිජුලිහිනියෝ මස් වැදැල්ල ගන්නවානේ. එක්කෝ මස් වැදැල්ල උදුර ගන්න. එහෙම නැත්නම් අර සතාට කොටලා ඌව පල්ලට දාලා කොහොම හරි මස් වැදැල්ල ගන්නවා.
අන්න ඒ වගේ මේ කාමයන් දකින්න කියනවා. අනතුරු ගොඩාක් අපි පිටිපස්සෙන් එන දෙයක්. නොහිත වැරදියට පාවිච්චි කරොත් නම් අනතුරුදායකමයි. මේ පංචකාම සම්පත්තිය වැරදියට පාවිච්චි කරොත් ඒක අර මං කියව උල්ලංඝනේ මතක තියාගන්න උල්ලංඝනී කරන්නේ පංචශීල ශික්ෂාපද ඉක්මවා යෑම. මේ පංචකාම ගුණයන්ගේ මේ වඩාත්ම භයානක පැත්ත මතුවෙන්න පටන් ගන්න පංචශීල ඉක්මවා යෑම. ලොකු සම්බන්ධතාවයක් තියෙන සමහර අය කියනවා මොකටද පංචශීල රකින්නේ එහෙම ඕනේ නෑ ඒක ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ ගිජුකම මේ මානසිකව මේ ඇති වෙලා තියෙන මේ පංචකාමයන් කෙරෙහි තියෙන මේ අධික බැඳීම දුරු කරගන්න පංචශීලයේ තරම් ගිහියෙකුට උපකාර වෙන තවත් ධර්මයක් නැහැ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවක මේ පංචශීලය ප්‍රකට කරන්නේ. නැත්නම් ඉතින් එච්චර සර්වඥතා ඥානකින් යුක්ත මහෝත්තමින් පංචශීලය ප්‍රකට කරලා මේ අපිට කියන්න අවශ්‍ය නැහැ මේ සීලය ආරක්ෂා කරගන්න කියලානේ. භාග්‍යවතුන් වහන්සේ අපි නොදකින දේවල් දකිනවා. අනාගතයේ අපිට ලැබෙන ಗುಣ පිළිබඳ හිතලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේවල් පනවලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ සමහර අය කියන මේවා ඒ කාලේ සමාජෙ තිබ්බ ඒවවල. ඉතින් ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒ සමාජෙ තිබ්බ දෙයක් වුණා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට ගලපලා ඒක ප්‍රතිපත්තියක් හැටියට ස්ථාපනය කරේ. ඒ සමාජයේ තිබ්බ නිසා නෙමෙයි මනම් මේ කුල ක්‍රමෙත් භාග්‍යතුන් වහන්සේ පිළිටවන්න එපායි. ඒ කාලේ තිබ්බ කුල ක්‍රමයක් තිබ්බ. එහෙනම් හරි ඒ කුල ක්‍රමයට අනුකූලව මේ විදිහට වෙන්න ඕනි කියලා මොකක් කරේම පිළිටවන්න. එහෙම භාග්‍යතුන් වහන්සේ සමාජයේ තිබ්බ අධර්මිෂ්ඨ දේවල් ස්ථාපනය කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ පංචශීලයේ ශික්ෂාපද ටික මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ ගිහියෙක් හැටියට කටයුතු කරන පින්වතුන්ලාට අනුග්‍රහක ධර්ම හැටියට පනවව වදාළේ. ඒ තුළ අපි නොදකින විශාල ගුණයක් තියෙන නිසා. හරි. එතකොට දැන් ගොඩාක් පිටිපස්සෙන් ආදීනව පන්නගෙන එනවා කියලා හිතන්න කියනවා. හොඳ උදාහරණයක් හැටියට දෙන්නම්. දැන් මේ කාලේ අපි දකිනවා මේ ලංකාවේ සිදුවෙන සිදුවීම්. මම දන්නවා පිටරටවල කොහොම වෙනවද කියලා මේ දැන් යම් කිසි මුදලක් තියෙනවා. දැන් මේ කාලේ මිනිස්සුන්ට හම්බ කරන්න බෑ, එළියට යන්න බෑ. ගොඩාක් ආර්ථික අපහසුතා. ඒතර ගෙදර තියෙන රුපියල් 1000යි 2000යි පුංචි මුදලක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට දැන් අර බීමත්කමට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඒ රසේ ඒ ගිජුකම නිසා මොකද කරන්නේ? ගෙදර තියෙන රුපියල් 1000 2000 අරන් ගිහිල්ලා පටේ තියෙන දේවල් මොන හරි පාවිච්චි කරලා එනවා. ඒතර ගෙදර ඉන්න දරුවන්ටයි හැමෝටම කන්න බොන්න නැතුව යනවා. ඊට පස්සේ ණයක් ගන්න විදියක් නැහැ. ගෙදරකට යන්න බෑ. ගෙවල් වලින් පිළිගන්නේ නැහැ. බලන්නකො අනතුරු වෙන විදිය. තමාගේ පංචකාම සම්පත්තිය කියන එකේ ආස්වාදේ ඇලිලා ඉන්න කෙනෙක් ඒ ආස්වාදය තුල හිත පිහිටවාගත්ත ඒ හිත සංසිඳව ගන්න බැරුව ඒව දමනය කරගන්න බැරුව තමාට තියෙන පුංචි දේ ආරක්ෂා කරගන්නේ නැතුව ඒක අමුතු විදියට වියදම් කළා තමාවත් අමාරු වෙදා ගන්නවා අනුන්වත් අමාරු වෙදා ගන්නවා. තව කොච්චර දවසක් මෙහෙම ඉන්න වේද කියලා අපි දන්නෙත් නැහනේ. ඒ නිසා මේ වගේ අර ඔය පුංචි උදාහරණයක් මම කියන්නේ මේ ලෝකේ ඊට වඩා උදාහරණ තියෙනවා. මේ ජනාධිපතිවරු හොරකම් කරලා හිරේ විලංගුවේ වැටලා ඉන්නේ. අගමැතිවරු හොරකම් කරලා හිරේ විලංගුවේ වැටලා ඉන්නේ. සමහර අය මේ යටත් වෙලා ඉන්නේ. ඉතින් ඔක්කොම මේ කාමයන්ගේ ආදීනව නිසානේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ අර මස් ඇදලා අරන් යන ගිජුලිහිනියෝ වගේ මේ ගිජුලිහිනියෙක් මස් ඇදලා කරන් යනකොට අනිත් සත්ත්ව වල කොටලා හිංසා කරන්න යම්සේද මේ පංචකාමයට එක්ක ඉන්නකොට ඒ තරම් ආදීනව තියෙනවා කියලා හිතන්න කිව්වා. කොයිතරම් අපෝරුද පින්වතුනි. ඊළඟට හරි ලස්සන කතාවක් තියෙන තව උපමාවක් ඇටියට පින්වතුනි. සේයතාපි ගහපති පොරිසෝ ආදිත්තං තිනුක්කං ආදාය පටිවාතං ගච්ඡෙය්‍ය. මේ කියන්නේ පටිවාතං ගච්ඡෙය්‍ය කියලා කියන්නේ හුලං එන දිශාවට ඒ කියන්නේ දැන් හුලඟ අර ඉස්සරෙන් එනවා නම් එයා හුලඟ එන පැත්තට විරුද්ධව යනවා. හුලඟත් එක්ක යනවා නෙමෙයි හුලඟ එන පැත්තට විරුද්ධව යනවා. ඒ කියන්නේ හුලඟ එන පැත්තට හුලුවත් අල්ලනවා වගේ වැඩක්. ගින්දර පත්තු කරන් ඉන්නකොට ඒක හුලං එන පැත්තට ඇල්ලුවොත් එහෙම පින්වතුනි ඒක අපේ ඇඟමනේ පත්තු වෙන්නේ. අන්න ඒ වගේ මේ කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන්න කියනවා. තමාගේ ඇඟ පැත්තට ගින්දර ඇවිල්ලා වැරදි පැත්තට අල්ලපුවාම හුලුවත්ෙන් අපේ ඇඟ පිච්චෙන්නේ යම්සේද වැරදි විදියට පාවිච්චි කරොත් හානි වෙන විදිය ගැන හිතන්න කියනවා. හානි වෙන විදිය ගැන හිතන්න කියනවා. ඒවනම් කොච්චරනම් කතා තියෙනවනේ නේද පින්වතුනි. ධර්මයේ තුල අපි කොච්චරනම් කතා අහනවද? ලෝකයේ තුල අපි කොච්චරනම් අපි දැන් අද වෙනකොට ලෝකයේ ඇවිල්ලා තියෙන විශේෂිත යුද්ධයක් ගැන අපි අහලා තියෙනවා. මිනිස්සු ආගම් වල නාමයෙන් විවිධ නාමයෙන් කොච්චරනම් මිනිස්සුන්ට හානි පමුණනවද කියන එක අපිට පේනවනේ මේ වර්තමානයේ ලෝකයේ
පළවෙනි එක පුවත්පත් මේ පුවත් දිහා බලපුවහම මිනිස්සු කොච්චරනම් පීඩාවටපත් වෙනවද නේ? වැරදි විදියට මේ කාමයන් පාවිච්චි කරපුවම පින්නතුනේ තමාවත් පීඩාවටපත් කරගන්නවා, අනුන්වත් පීඩාවටපත් කරගන්නවා. කොච්චරනම් පීඩාවටපත් වෙනවද කියන්නේ ඒක ඉතින් ලොකුම අනතුර තමයි ගාණක් නැහැනේ පින්නතුනේ. මෙහෙම අනතුරක් තියෙනවා, මෙහෙම විනාශ වෙනවා, තමත් පීඩාවටපත් වෙනවා, අනිත් මිනිස්සුත් පීඩාවටපත් වෙනවා. මොනතරම් අනතුරක්ද වෙන්නේ කියලා හිතන්නේ නැහැ. ගානකුත් නැහැ. ලැජ්ජා බයක් ඇත්තෙත් නැහැ. ලැජ්ජා බය නැත්තරම නැති වෙලා ඒ අකුසලයේ තුල ඒ විදියටම ගිලි ඒවම කර කොහොම හරි හොඳින් හරි නරකින් හරි ලෝකයාව පීඩාවටපත් කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ වෙනකොට ලෝකයේ තුල මොනතරම් අවියායුධ නිෂ්පාදනය කරමින් මේ මොකද්ද දෙයකට සූදානම් වෙනවනේ. අපිට තේරෙන්නේ නැහැ මොනවටද මේ මිනිස්සු මේ සූදානම් වෙන්නේ කියලා. හැබැයි අපි දන්න එකම දේ තමයි මේ වෙනස ආයුධ නිෂ්පාදනය කරන්න පිටුතුනේ කොස් කපන්නවත් එහෙම නැතුව ගස් නගින්නවත් ඔය වගේ දේවල් වල නෙමෙයි මිනිස්සු ආයුධ නිෂ්පාදනය කරන්නේ මහා මොකද්දෝ මිලේච්ඡ අදහසක් හිතේ තියාගෙන ඉතින් කාමයන්ගෙන් අන්ධ වුණාම මිනිස්සු කරන්නේ මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ දේවල් අපි හොඳට මෙනෙහි කරන්න. යම් කෙනෙක් ඈතර වෙනවා නම් මේ මෙනෙහි කිරීමමයි උපකාරයක් වෙන්නේ පින්වත්තුනි. මේ මෙනෙහි කිරීම මේක මේ මූලික නිකන් කායානුපස්සනාවට අයිති මෙනෙහි කිරීම. කෙටිම ගත්තොත් සතර සතිපට්ඨානයට අනුකූලව ගත්තොත් මේ විදිහට යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඔහු ඒ මෙනෙහි කරන්නේ කායානුපස්සනාවට අයිති දෙයක්. ඒතර ඒ තුලින් එයාට පුළුවන් ඊතුරු අනුපස්සනක් දියුණු කරගෙන ඒ උතුම් තම බලාපොරොත්තු වෙන අරමුණු කරා ගමන් කරන්න. ඉතින් මේක හොඳ භාවනා කමටහනක් කියලා හිතන්න. ඊළඟට පින්වතුනි මේ සූත්‍ර දේශනාවේ තව ලස්සන උපමා කිහිපයක් තියෙනවා. මම කෙටියෙන් දැන් වෙලාව ඉක්ම ගිහිලා තියෙන නිසා මම කෙටියෙන් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හරියට ගිනි අඟුරු වලක් වගේ බලන්න කියනවා. මැරෙන්න අකමැති පුද්ගලෙක් ඇදගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාන්න උත්සාහ කරනවා වදකයෝ. එතකොට එයා ආසාවෙන් බලන්නේ නැහැ ගිනි අඟුරු වලදී අනේ ෂෝක් මාව පුච්චන්න හදන එහෙම නෙමෙයි. එයා කැමති නැහැ. මැරෙන්න කැමති නැති කෙනෙක්. ඉතින් බොහොම මේ බයෙන් තමයි ගිනි අඟුරු වල දිහා බලන්නේ. ඒ වගේ මේ කාමයන් කියන්නේ අපිව පුච්චන දෙයක් කියලා කාමයව පරිහරණය කරද්දී හරි බයෙන් පරිහරණය කරන්නේ. කොයි වෙලාවෙ වැරදිද දන්නේ නැහනේ. මොන වෙලාවෙ විපාක පිණිස 아무තු විදියට ඒක සකස් වෙලයිද කියන අපි දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දාලා ඒක හරියට හීනයක් වගේ. සෙය්‍යත අපි ගහපති පුරිසෝ සොපිනකම් පස්සෙය. ලස්සන හීනයක් දකිනවා. රැයට හීන දකිනකොට අපිට තේරෙන්නේ නැහනේ මේක බොරුවක් කියලා. ඇඳෙන් වැටෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා, අප්පුඩි ගහනවා, hina වෙනවා, එක එක ඒවා කරනවා. මොකද මේ වෙලාව තුල අපි හීනෙත් එක්ක ජීවත් වෙනවානේ. ඒක තුදේ නැකෙලා බලද්දී තේරෙන්නේ අනිය ඇත්තට මේ හීනයක් දැකලා තියෙන්නේ. අන්න ඒ වගේ. දැන් ওই පින්වත් මම ඒක තේරුම් ගන්න කියන දැන් මෙච්චර කල් ওই පින්වතුන් කරපු දේවල් දැන් මෙනෙහි කරලා බලන්න අතීතයේ මතක දැන් උපන්දා පටන් නම් මතක නැහැනේ. ඒ මතක තියෙන කාලේ ඉඳන් මේ දක්වා කරපු දේවල් ඔක්කොම මෙනෙහි කරලා බලන එක හීන වගේනේ ඔක්කොම. කළා ඒවා ඉවරයි. දැන් නිකන් මතකයක් විතරයි. හීන ගොඩක්. හීන ගොඩ මිනිස්සු හීන දකින්නේ අනාගතේ උනට ඇත්තටම වෙලා තියෙන මොකද්ද? මේ හීන බවට පත්විච්ච ඒවා තමයි අතීතයේ තුලත් තිබිලා තියෙන්නේ. අනාගතය ගැනත් හීන දැක දැක ජීවත් වෙන අතීතයේ විච්ච දේවල් පිළිබඳ දැක්ක හීනයයි හිතෙන් හිතාගෙන ජීවත් වෙනවා. නමුත් අපි හිතන්නේ එහෙම හීන කියලා නෙමෙයි. අපිව හිතන්නේ ඇත්ත කියලා. අපි මෙහෙම කරා හරි උජාරුවට කියනවනේ. දන්නේම නැහැ සක්කාය දිට්ඨිය හොඳට වර්ධනය කර කර ඉතින් අර හීන තුල ජීවත් වෙනවා. හීන වශයෙන් දකින්නේ නැතුව අතීත කාමයේ තුල බොහොම ආශාවද ජනකව ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයක් වගේ මේ කාමයන් දකින්න මොකද එහෙන් ඉල්ලන වෙලාවට මෙහෙන් දෙන්න ඕනේ. අපි හිතන් හිටියට හැමදාම තියෙනවා කියලා නෑ. එහෙන් අඬ ගන්නකොට මෙහෙන් දෙන්න ඕනේ. අපිට මේ ඕන කාලයක් තියාගෙන ඉන්න බෑ. අනුන්ගෙන් ඇඳුමක් අපි කුලියට අරන් ඇඳොත් එම් පින්වතුනි පාරෙමත් ඉල්ලුවොත් දෙන්න වෙනවනේ. අන්න ඒ වගේ මේවා ඉල්ලන වෙලාවට අපිට යන්න ඉඩ අරින්න වෙනවා. ගොඩනගාගත්ත දේවල්. දැන් අද බලනකොට දරුවෝ පුංචි දරුවෝ මේ මල් කැකුළු වගේ පුංචි දරුවෝ ලෝකේ ඉතුරු වෙනකොට දෙමව්පියෝ ලෝකේ අතහැරලා යනවා. දෙමව්පියෝ ලෝකේ ඉතුරු වෙනකොට පණ වගේ හදාගත්ත දරුවෝ අතහැරලා යනවා. ඉතින් මේක එක දේවල්. ළඟදී මම දැක්කා මේ ඊයේ පෙරේදා පුවත්පත් මේ පුවත් වලට කියනවා. අර ගේම් ගගා හිටපු ළමයි අම්මා ෆෝන් එක ගත්තා ඒ කියලා. මොකද කරන්නේ ජීවිතය හානි කරගෙන. ඉතින් මේ ඉල්ලන වෙලාවට දෙන්න වෙනවා. දැන් අම්මා අඬනවා.
මම බලාගෙන අනේ ඇත්තට මේ කාමයන්ගේ ආදීන මිනිස්සුන්ගේ ජීවිත වල කොච්චර බලපවත්වනවද? මිනිස්සු අර ඇඳ ඉල්ලලා ඇඳගත්ත දේ අරෙන් ඉල්ලනකොට අතහරින්න වෙනවා. අරෙන් ඉල්ලනවා කියලා කියන ආයෙ වෙනම මේ කෙනෙක් මේ බාහිරින් ඉඳගෙන අපෙන් ඉල්ලන්නේ නැහැ. ඒවා ස්වභාවයෙන් සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ තවත් එකක්. නැත්නම් මේ වෙන මෙහෙයුම් කරුවෙක් ඉන්නවා කියලා හිතයි. එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. අර බාහිරට ඒවා යන්න හදනකොට යන්න ඉඩ අරින්න වෙනවා. ඉතින් අපි ගොනු කරගත්ත මානසිකත්වය තුළ අපි දුක් විඳිනවා. බැලුව හැම මානෙම මිනිස්සු hina වෙනකොට, මිනිස්සු අඬනකොට, මිනිස්සු වැළපෙනකොට, මිනිස්සු පපුවට අත් ගහ ගන්නකොට, මිනිස්සු වයසට යනකොට, මිනිස්සු ලෙඩ වෙනකොට, මිනිස්සු මැරෙනකොට මේ හැම දෙයක් තුළම පින්වතුන් ප්‍රකට වෙන්නේ කාමයන්ගේ ආදීනව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ගහට නැග්ග කෙනෙක් ගහට පළතුරු කඩන්න මේ තරුණියෙක් ගහට නගිනවා. ගහට නැග්ගාම තව තරුණෙක් ඇවිල්ලා ඒ මනුස්සයාට ගහට නැග ගන්න බැරි හින්දා ගහ මුලින් කපනවා. ඒතර ගහේ ඉන්න කෙනාට අක් ගාලා බහින්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ගහත් එක බිමට වැටෙනවානේ. අර මනුස්සයා ගහේ ඉඳ තමයි අර ගස් නගින්න බැරි මිනිහා පල්ලෙන් කපන්නේ. ඒතර ගහ පෙරලෙනවා. අන්න ඒ වගේ මේකේ අනතුරු ගොඩාක් තියෙනවා කියලා හිතලා හැම වෙලාවෙම මේ කාමයන්ගෙන් ඈතර වෙන මනසක් අපි තුල පවත්වන්න ඕනේ. මොකද මේ ගිජුකම මේ පංචකාමයන් කෙරෙහි පවත්නව මේ ගිජුකම තව දුරටත් අපි හැමදාම අපි කර හිටියේ ඒක තව දුරටත් අපි මේක පෝෂණය කර ඉස්සරහට පවත්වාගෙන ගියොත් පින්තුනි සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච එකේ ප්‍රතිඵලයක් නැහැ. අවංකවම කිව්වොත් මේ ශාසනයක් ලැබුපු එකේ ඇති ප්‍රතිඵලයක් නැහැ. බෞද්ධ වෙච්ච එකේ ප්‍රතිඵලයක් නැහැ. මේ අපි පුළුවන් තරම් මේ ශාසනය හම්බෙච්චල උත්සාහ කරන්න ඕනේ මේ කාම ආස්වාදයට මේ එළි යන මේ ජීවිත. ඒ කාමයට එක්කම ගැති වෙවි යන මේ ජීවිත. ඒ වගේ ටිකක් හරි මුදවන්න පොඩි හරි මානසිකාරයක් ඇති කරගන්න පින්වතුනි. ඒක හොඳටම ප්‍රමාණවත් වේවි යම් දවසක ඔබ යම් ශාසනයක හෝ යම් දිනක හෝ නිවනටපත් වෙනවා නම් ඒ දිනට ඔබට ඒක ලොකු කුසලයක් බවට පත් වේවි. මේ විදිහටම මේ බුද්ධ ශාසනයක් ලබලත් පංචකාම ගුණයම මෙනෙහි කර ඒ වගේම බෑ හිටියොත් පින්වතුනි. බුදු කෙනෙක් ඉදිරියේ ඔබ මේ බෞද්ධෙක් කියලා ඉපදුනා. ඒ බුදුරජාණන් වහන්සේට පිටුපානවමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මය නම් කවදාවත් තේරුම් ගන්නේ නැහැ. එනිසා පංචකාම ගුණයන්ට ඇලිච්ච හිත වාරණය කරගන්න මේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු උපමා ටිකවත් මෙනෙහි කරගන්න. මෙනෙහි කර ලෝකයේ තුල ජීවත් වෙන හොඳට ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න ඉඩ හරින්න රස්සා කරන අයට ඒවා කරගන්න ඉඩ හරින්න ප්‍රශ්නයක් නැහැ. හොඳට උත්සාහවන්ත වෙන්නට ඕනි. ඒ සියල්ල කරගන්න ගමන් මේ ලෝකයේ තුල ඔබේ සිත නිවීම කරා පමුණවන්නට මේ පංචකාමයෙන් ඈතර වෙන දර්ශනයක් තුළ හිත පිහිටුවා ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉතින් මම තවදුරටත් අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාව ඉක්මවා යන නිසා බොහොම ගෞරවයෙන් සහ මෛත්‍රී පූර්වකව ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව තුළින් යම් හරයක් ඔබ ලැබුවා නම් ඒ ලබන්නා වූ හරය ඔබට මේ දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත සියල්ලෝම ඇලිලා බැඳිලා ඉන්න මේ කාමයන්ගේ ස්වરૂපේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන මේ ගිජු බව අතහැරලා දමලා සම්බුද්ධ ශාසනයක තියෙන වටිනා හරය සාක්ෂාත් කරගන්නට අත්පත් කරගන්නට ඔබට නුවණැස පෑදේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා පින්වතුනි. විශේෂයෙන් මේ වෙලාවේ අපි පුණ්‍ය අනුමෝදනාවට යොමු වෙන්නට අවශ්‍යයි. බොහෝ වෙලාවක් ධර්ම දේශනා කරවාගෙන ශ්‍රවණය කළ ඔබේ ධර්ම මානසිකාරයන් අවදි කරගෙන අද මේ උතුම් ධර්ම දාණය මේ වස් කාල සීමාව තුළ ඔබට ලබා ගන්නට අවකාශය සලස්වලා දෙන්නට මැදිහත් උනේ ඒ එංගලන්තේ වාසය කරන පින්වත් ශ්‍රීකාන්ත මහත්මයාණන්, ඒ වගේම චාන්දිනී ඩයස් පින්වත් නෝනා මහත්මිය, ඇතුළේ පවුලේ සියලුම දෙනාම, ඒ වගේම අබේ පින්වත් මහත්මයාණන්, ඒ වගේම ඉන්ද්‍රාණි ඉඳුරුව පින්වත් නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත් එකට එකමුත් වෙලා තමයි මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෙච්චත් බෞද්ධ විහාරයේ විහාරාධිපති නම කියන්ට අවසරයි. දෙදියවල විමල අති ගෞරවනීය අපගේ නායක මාහිම්පාණන් වහන්සේට, ඒ වගේම විහාරාධිකාරී පූජ්‍ය කුසල ගෞරවනීය ස්වාමින් වහන්සේට ඇතුළු කොටගත් පූජනීය මහා සංඝරත්නයට පින් පමුණවන්නට බලාපොරොත්තු වෙන ඒ නයින් අති ගෞරවනීය අපගේ නායක මාහිම්පාණන් වහන්සේ, අපේ ගෞරවනීය
පණ්ඩිත හාමුදුරන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට මේ පුණ්‍ය ශක්තියන්ගේ අනුභවය තුළින් කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා චිරජීවනයේ උදා වේවා මේ ශාසනික උත්තරීතර සේවය බොහෝ කල ලෝකයාගේ හිත සුව පිණිස පවත්වන්නට අවශ්‍ය කරන සියලුම ඥානීය ශක්තිය ධෛර්යය අතිගෞරවනීය මහා සංඝරත්නයට ලැබේවා දීර්ඝාෂ වේවා උතුමන් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන උතුම් නිවනේ නිවෙත්වා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම තමයි ශ්‍රීකාන්ත මහත්මාණන් චාන්දනි ඩයස් නෝනා මහත්මිය ඇතුලේ පවුලේ සියලුම මිය පරලොයන්ට යෙදුණු දෙමව්පිය නෑදෑ හිත මිතුරු ගුරුවරු ඇතුළු කොටගත් සියලුම මළගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අබේ මහත්මාණන් සහ ඉන්ද්‍රාණි ඉන්දුවර පින්වත් නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේම නම් ගොත් වලින් නැසී මිය පරලොයන්ට යෙදුණු ඒ සියලුම දෙමව්පිය නෑදෑ හිත මිතුරන් ආදී කොටගත් ගුරුවරුන් අතුරු කොටගත් සියලු දෙනාටම පින් පමුණවන්නට බලාපොරොත්තු වෙන ඒ නයින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන සියලුම මළගිය ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ සියලු මළගිය ඥාතීහු දෙමව්පියන් ඇතුළු කොටගත් ඒ සියලු මළගිය ඥාතීහු සැපෙන් සැපයටපත් වේවා. උතුම් අමා මහ නිවනේ නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම ධර්ම දේශනාව පැවැත්වීමෙහිලා උපකාර කරන්නට යෙදුණු අපේ පින්වත් අපත් සමග නිරන්තරයෙන්ම කතා බහ කරමින් මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් විශාල කල්යාණ මිත්‍ර සේවයක් සිදු කරන අපේ මధుරිකා ජයවර්ධන මෑණියන් ඇතුළු එම පවුලේ සියලු දෙනාටමත් ආශිර්වාද කරන්න මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ නයින් පින්වත් අපේ මధుරිකා මෑණියෝ ඇතුළු කොටගත් එම පවුලේ සියලු දෙනාටම මේ උතුම් සම්බන්ධීකරණ කටයුත්ත නිසා ලබන්නා වූ සියලු ආනිසංස ධර්මයන් කායික මානසික සුවය නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස උතුම් ආර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් පින් පමුණවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නයින් මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන ශ්‍රීකාන්ත මහත්මාණන් චාන්දිනි ඩයස් නෝනා මහත්මිය ඇතුළු කොටගත් එම පවුලේ සියලු දෙනාටමත් අබේ මහත්මාණන් සහ ඉන්ද්‍රාණි ඉන්දුර නෝනා මහත්මිය ඇතුළු කොටගත් එම පවුලේ සියලු දෙනාටමත් ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන සියලු දෙනාගේම පවුල් සියලු දෙනාටමත් ඒ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන හැම දෙනාටමත් කායික සුවය පිණිස මානසික සුවය පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඔබ කරන කියන සියලු කටයුතු ව්‍යාපාර ගොවිතැන්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා මේ සියල්ලම දිනින් දින දියුණු තුන වේවා. අප වෙහිරී වැඩ වාසය කරන ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදේ පෞරාණික ප්‍රතිමා වහන්සේගේ ආශිර්වාදේ ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ශ්‍රී මහ බෝධියේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා. විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලා මේ මිහිතලේ කම්පා කරවමින් සම්බුද්ධත්වයට පත් වී වදාළ මහා අනුහසින් ඔබ හැමදෙනාම සුවපත් වේවා. මෙලොව සැනසේවා පරලොව සැනසේවා. ඔබගේ ආධ්‍යාත්මික ගුණයන් ශක්තිමත් වේවා. ආර්ය අෂ්ටාංගික මාර්ග කුසලයන් ශක්තිමත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් ඒ අමා මහ නිවනේ නිවෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනාම වේවා කියලා සියල්ලෝම ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා. අපි මේ ගාථා සජ්ජායනා කළ දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතු භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාථා කරමු.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛාපමුංචතු සාදු 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 වන්දනා කරගන්න සියලු දෙනාම සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වං තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු තෙරුවනි අනන්ත ගුණ බලෙන් ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසීමක් වේවා මුළු මහත් ලෝකයා කොරෝනා වසංගතයෙන් වහවහ සුවපත් භාවයටම පත් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරුතර මහා සංඝරත්නයේ අවසර එංගලන්තයේ ලෙක්චර් බෞද්ධ විහාරයේ මස් පින්කම් මාලාවේ අද දින ධර්ම දේශනාවට අපගේ කාරුණික ආරාධනාව පිළිගෙන අපේට අනුකම්පාවෙන් මේ ධර්ම මණ්ඩපයට වැඩමවා අපගේ ධර්ම අවබෝධයේ පිණිස ඉතාමත් වටිනා ධර්ම කරුණු දේශනා කළ ශ්‍රී ශෛලාරාම විහාරවාසී රාජකීය පඬිත පූජනීය නම කියන අවසරයි දලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ ධර්ම ප්‍රචාරය කටයුතු කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි පුණ්‍යානුමෝදනා පූර්වක ප්‍රාර්ථනා කරමි. ඒ වගේම අපිට සමවිත අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙක්චර් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජනීය නම කියන අවසරයි දෙදියවල විමල නායක ස්වාමීන් වහන්සේටත් ඒ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නම කියන අවසර සූර්ය කුසල ස්වාමීන් වහන්සේටත් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා කරනවා. අපිට මේ පින්කමේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට සහාය ධෛර්යය දුන් සෑම දිනකටත් විශේෂයෙන් මధుරිකා ජයවර්ධන මහත්මියටත් පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අපහා එක් වූ අපගේ කල්යාණ මිත්‍ර සියල්ලන්ටම මේ කුසලය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු संदेशा श्री शैलाराम विहारवासी राजकीय पंडित पूज्य दलिवल बुद्धरक्कित नाम से दावत में वचना धर्माशासनावत सिद्धकरण केंद्र वहाँ से सदान करण केंद्र पर भी मैं तन्ने घोर दिनगुट ये धर्म से सुनाव जनवत में जाती है नोक विशेष धर्म कर्म जनगणित अवस्था लगना के लेके सके ने उत्साह संतोषाय विशेष दिनाट में और निश्चित बौद्ध विहारस्थाने वागे में निश्चित बौद्ध विहारस्थाने दायक स्वभाव दायक तबावे दायक के तुम तुलसी नाम अंदर से सांगारी मिलन से दायक तुम उपासिका चेतना प्रेम वहाँ से अपनी प्रार्थना करना चिराग काल भू काल में धार्मिक धार्मिक शास्त्रिक कथन सब प्रकार चांदर करने वासनावंत शुभ शुभनावती कतगिरी में अवस्था संसेवा एवागे में मेवानी मोटिना धर्म देशनावन तवत आइट अवबोध करवा दिन अवस्था संसेवा एगे में उपहार से यानी उगत भिक्षु नाम से नमक शासनेट हदु ये हिंदुओं के मन मित्र आदि से दिनाट अपनी के अवस्था में बुद्धम संचरित के आशीर्वाद शरण एवागे में लोकपालक अपने शाक्य मैं शाक्य शिवंदी देवताओं से लागे आरक्षा संपत्ति लगी मैं काले तुले विशेष श्रीलंका ये लसन कुछ मैं कोरोना वायरस से फिर लगी मैं अवस्था में इतना
මහා කරදරවලට පත්වී සිටින අවස්ථාවේ තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ සියල්ලම අත්මිදලා වාසනාවන්ත කාලයක් පෙරසේ ගත කිරීමට ලංකා වාසී සියලු දෙනාටම ඒ වගේම ලෝකවාසී සියලු දෙනාටම අවස්ථාව සැලසේවා කියන ප්‍රාර්ථනා කරනවා. අපේ ගරු පඬිත් හාමුදුරන් වහන්සේ විතර කිතාම්බුරන් වහන්සේට මේ ධර්මානුශාසනාවේ ශක්තිය බලයෙන් වාසනාවන්ත සසර ගමනක් ගත කරන ඉල්ලලා සසර දුක් කෙලවර කලාපවත් වෙන ශාන්ත වූ උත්තම වූ නිර්වාණ ධාතුව साक्षात कर क्षेत्र वासना वैवाह प्रार्थना करता पूजा साधु 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 पूजा सौदान कराने वाला